තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. හොඳයි. අද අපිට ප්‍රශ්න 11ක් ලැබිලා තියෙනවා. මම ගිම්මහණිකෙන් ඉල්ලා සිටිනවා මේ ප්‍රශ්න ඉදිරිපත් කරන ලෙස. ගිම්මහණිකේ ප්‍රශ්නයක් වගේ අශෝකා නෑ මේ වෙලාවේ ගිම්මාන ඍතුව නෙවෙයි මේක යන්නේ මේ උෂ්ණ ඍතුව යන්නේ. ඒකයි. ගිම්මාන තමයි නේ. ඒ නිසා ඍතුව ගිම්මානේ තමයි. අශෝකාගෙන් ඉල්ලා සිටින ප්‍රශ්න ටික ඉදිරිපත් කරන්න. අවසරයි ස්වාමින් වහන්සේ. හොඳයි. ගෞරව ප්‍රශ්න අංක 1. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පර්යංකයේ සිටින විට කය දෙසට සිත යොමු කර ඉරියව්ව නිරීක්ෂණය කළෙමි. එකවර හිත හුස්මට යොමු විය. පෙර ලෙස කොට ඊතා සියුම්ව ආශ්වාස ප්‍රාශ්වාසය ස්පර්ශයක් ලෙස වැටහුණි. මේ එකවර නාස් කුහර දෙකෙන්ම සිදුවිය. හුස්ම වාර දෙකක් පමණ මෙනෙහි කිරීමෙන් තවත් මෘදු විය. ආශ්වාසයේ හා ප්‍රාශ්වාසයේ උණුසුම වෙනසක් නොවිය. තවද ඒවායේ ස්පර්ශයන් ක්‍රමයෙන් තුනී වූද එයද එකම ප්‍රමාණයෙන් ස්පර්ශ ලෙස දැනුනේය. හුස්ම තුනීවත්ම සැහැල්ලු ස්වභාවයකට පත්විය. එවිට ආශ්වාසය හා ප්‍රශ්වාසය ඊතා කෙටි සමදුරකට සරල අනුවර්තී චලිතයක යෙදෙන බව දැනුනි. මෙලෙස නිරීක්ෂණය කරන විට නැති විය. එවිට කුමක් කළ යුතුද යන්න හැඟිනි. සිත කලබලයෙන් යමක් සොයන්නට විය. එවිට අතෙහි මාපට ඇඟිලි ස්පර්ශය තදවීමක් ලෙස දැනුනි. එය දැනගන්නවත් සමග නැති වී ගිය හුස්ම රැල්ල නැවත නිරීක්ෂණය විය. එය හුස්ම රැල්ල නැති වී යාමට පෙර මොහොතකට පෙර තිබූ ස්පර්ශයට වඩා ගොරෝසු බවින් අඩුයි. මෙලෙස කිහිප වරක් හුස්ම රැල්ල නැති වී ගිය බව දැනගත්තේ දැස් පියාගෙන සිටින විට පෙනෙන කළුවර ස්වභාවය දැකීමෙනි. මෙලෙස විනාඩි 40ක් පමණ භාවනා කළෙමි. විටෙන් විට ශබ්ද ඇසුනද හුස්ම රැල්ලේ ආශ්වාසයේ පමණක් ඊතා සියුම් ධාරාවක් ලෙස දැනුනි. සිත નિરાයාසයෙන්ම කර්මස්ථානයට පැමිණේ. විටින් විට කම්පන ආකාර දෙකක් නිරීක්ෂණය කළෙමි. පාදයේ සහ අනෙත් ක්ෂණික ගැස්සීම් ලෙස ඒවා දැනුනි. මම නිදි වැටි නොමැති බවත් එය දැනීමට පෙර අවස්ථාවේ සතියෙන් සිටි බවත් හැඟුනි. පසුව මුහුණේ තීව්‍ර වේදනාවක් ඇතිවිය. ඒ සමග පාදයේ වේදනාවක් පැමිණීමත් සමග එක දිගට සිතුවිලි ධාරාවක් පැමිණියේය. නමුත් අවශ්‍ය නම් බාහිර ශබ්දයට හිත යොමු කළ හැකි විය. නමුත් નિરાයාසයෙන් හුස්මට සිත පැමිණේ. පසුව වේදනාවට සිත යයි. මෙලෙස වේදනාව ප්‍රකට වන විට ඒ දෙස නිරීක්ෂණය කිරීමෙන් එය අඩු වැඩි ස්පන්දනයක් ලෙස දැනුනි. ගෞරවණීය ස්වාමින් වහන්සේ භාවනාව සඳහා උපදෙස් ලබා දෙන්න මෙන් යටහත් පහත්ව ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. මේක ඇත්තට සෑහෙන බාධක තියේදී වික්‍රම පාලා තියෙනවා. දක්ෂකම් තිබිලා තියෙනවා. එහෙම නැත්නම් සහජයක් තිබිලා තියෙනවා ප්‍රශ්න විසඳ ගැනීම සඳහා. උදාහරණයක් වශයෙන් කියනවා නම් වේදනක් තියෙනවා, සද්දක් තියෙනවා, හිතවිලිත් තියෙනවා, ආනපානෙත් තියෙනවා. එතකොට ආනපානේ ක්‍රමයෙන් සිවුම් වෙන හැටි දකින්න, ස්පන්දනයේ අඩු වැඩි වෙන හැටි දකින්න. ඉතින් මේ කියන්නේ නිකන් මේ කඹේ ඇවිදිනා වගේ වැඩක්. ඉතින් මුලින් ඒ වගේ සැක පහළ වෙච්ච එක හරිම ස්වභාවිකයි. පහු වෙනකොට සැක නැති වෙන එකත් හරිම ස්වභාවිකයි. ඒ කියන්නේ මේව අපේ ඇඟේ තියෙනවා. අපි හරියට ඒවට මතුවෙන්න ඉඩ දුන්නොත් මේ දේවල් ඉස්මතු වෙලා එනවා. උද්දීපනය කරන්න විතරයි යවන්නේ. උත්ප්‍රේරණය කරන්න විතරයි අවශ්‍යයි. ඉතින් ඒක ලස්සන වෙලා තියෙනවා. ඒ නිසා මේක දිගට කරන්න ඔය වගේ මේ විවිධ බාධා ආවත් මේ ගඟ දිගේ ඉහළට පීනන කෙනෙක් වගේ ක්‍රමසහ විදි ඇතුළෙම තියෙනවාමයි කියන විශ්වාසය આવොත් තියෙනවා. නෑ කිව්වොත් කලබල වෙනවා. ඒ නිසා පිටින් උපදේශ හොයන්න එපා. දිගට ඔය විදිහට විශ්වාසයෙන් ඉදිරියට යන්න කියලා කියන්න පුළුවන්. Question number 2. Netula from Sydney, 7 years old. Walking. In my walking, I first walk naturally,
Then I noticed my left foot touching the ground, then the right touching the ground. After a few laps, I noticed my blood pumping into my foot. In some footsteps, I felt the blood pumping was very low and some were very strong. When I was lifting my foot, I did not feel any blood pumping, but when my heel touched the ground, I felt it pumped and flowed to the ball of my foot and finally flowed to my toes. I kept focusing on this until the bell rang. I also felt when my foot was touching the ground and it was making a creaking noise. I also felt the coldness on the tile and the hotness on the wooden floor. When I placed the left and the right foot on the ground, I felt that my teeth would shake. I kept focusing all these until the bell rang. Today I did 30 minutes of walking meditation, sitting. In my sitting, I first felt a in-breath that was warm. From that, my attention went to my breath. In the breath, I felt some different ways different ways my in-breath would come and go. Some in-breaths would come smoothly and some would swirl up my nose and some would hit the bottom and the top of the nostril. And mostly the out-breath would go out smoothly. I kept focusing on this until I got a thought. I realized the thought after a short period of time and then it disappeared. I felt the same observation of my breath until the bell rang. When the bell rang, I wanted to stay more, so I kept focusing on the swirling of my breath and smoothness of my out-breath. As my in-breath was swirling, it became stronger and stronger. Then the swirling stopped and went to my out-breath, which was smooth. I kept focusing on this as much as I could. For the first time, I did 56 minutes of sitting. Thank you very much, Mahathero, for all your advices, and I would like to pass you all my merits, and may you attain Nibbana in this very life. Very, very good exemplified kind of an answer or report, because talking short to the point, short and sweet. And the last thing I was happily, eagerly listening was, even after the bell, you continue. So this is a very, very rare thing people do. Soon they get bell, they never get Nobel Prize, because they only get the bell. So if you are ignoring the bell and continue, you are noble. Sometimes we call noble retreats. There is no bell. So you know how to make a bell, how to make a noble out of bell. So that means you can understand, even the bell happen or anything happen, what is the next. So likewise, even you get up, what happens while you are getting up, and what are the postural differences. So likewise, very nicely reported. And in the walking also, you coldness, hot, and touching sensation and blood pumping. So very detailed. They are not imaginary. They are really under the nose and very interesting to read. So please continue to practice in a regular manner, and your mind is very, very sharp now. So facilitate it as much as possible by regular practice. We are moving forward. තුන්වෙනි ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්සේ කමඨහන් වාර්තාව සතිමත් සක්මනක් හොඳින්ම වෙන බව ඉබේම කෙරෙන බව වාර්තා කිරීමට කැමැති. එසේ වෙන බව දන්නේ සක්මන් කරන විට හා එළිය ඇවිදෙන විටත් දකුණු වම් පාදවල යටිපතුල් වලට දැනෙන දැනීම් දැනෙද්දීම එළියේ ගස් මලුත් බාධාවක් නැතුවම දකිනවා. පර්යංකයට වාඩි වෙන වේලාවේදී හුස්ම සියුම්වට දැනෙන්නේ ටික වේලාවකින් ධාතු ගුණ ප්‍රකට වෙනවා.
නහය ළඟ ඉබේම මුළු ඇඟේම කම්පන දැනෙමින් හුස්මත් එක්ක කවලම් වුණු ගතියක් දැනෙන්නේ නමුත් යම්කිසි කම්පනයක් හෝ සද්දයක් වුණු විටම දැනීමක් ඇසීමක් වුණා කියලා හොඳටම සතිය දැනුවා. පැයකට වැඩිපුර කාලයක් පරයන්ක කිහිපයක් අත්විඳ ඇති බව වාර්තා කිරීමට කැමැතියි. ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ස්වාමින් වහන්සේ ඇතුළු සැමට තෙරුවන් සරණයි. කොහෙන්ද කඩාගෙන වැටුනේ? සනස එකපාරටම සවුන්ඩ් ඇහෙන්නේ නැතුව ගියා. අනේ ඔක හැමදාම හිටිනවා නම් ඕක මට පේන විදියට. ඇහෙන්නෙම නැතුව යන්නේ. මේ අපි මේ ලොකුවට රිට්‍රීට් එකක් කරනවා මෙයා පැත්තකටලා ෆෝන් එක ඕෆ් කරගෙන මේ ඇහෙන්නේ නැහැ කියනවා. හරි ඕක කමට අංශුද කියලා නෙවෙයිනේ කොහොම හරි මේකේ ලස්සන කියන්නේ මේ සීතවිලි හරහා බලන්න පුළුවන්. මේ ඔක්කොම බලද්දිත් වම දකුණ දිගේ කරගෙන යන්න පුළුවන්. එතකොට පිටින් ඇවිල්ලා රූපයක්, සද්දයක්, ගන්ධයක්, රසයක් කොයි එකට එල්ල වුණත්, ආපాతගත වුණත්, මුලිච්ච වුණත් මොකද්ද වුණයි කියලා තේරෙනවා. මෙන්න මේක බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා ඕලාරිකම් පරිසම්පන්න සංකතං කියලා. ඒ තමන් හිතපු ට්‍රැක් එකේ වෙන ට්‍රැක් එකකට මාරුනට එක බොහොම ගොරෝසුයි. ඒ කියන්නේ හොද්දට තේරෙනවා කියලා බුදුහාමුදුරු සඳහන් කරනවා. අපිට උනන්දු කරවන්න. ඒකේ ඒට ඉස්සෙල්ලා චිත්තහන කල්ලාතිවත් කියන්න බෑ දැන් මෙහෙම වෙයි අර එහෙම වෙයි කියලා සම්පූර්ණ අහම්බයක් සංකතං. පටිච්චසමුප්පන්නං ඕක හැබැයි යට හැංගිච්ච බණක් තියෙනවා. එහෙම වැඩක් කරගෙන යනට අතුරින් පතරින් එහෙන් මෙන් ඉඟිබිඟි දාන දේවල් සංසාරගත පණිවිඩයක් කියන්නේ. ඉතින් ඒ නිසා බලන්න මට වැඩියෙන් ඇහෙන්නේ සද්දද නැත්නම් හිතවිලිද නැත්නම් වේදනාද කියලා ඒ වෙලාවට එක එක දේවල් අමුණ ගන්න එක පටලවා ගන්න එක මුලිච්ච කර ගන්න එක අරමුණ මත නෙවෙයි රඳපැතිලා තියෙන්නේ. එහෙමත් තියෙන වෙලාව තියෙනවා. මුගක් වෙලාවට තමන්ගේ හිත ඒ සංසාරගතව ඒව අහුලනවා. ඒක තමන්ම දකින්නනම් වේදත් තමන් ලෙඩත් තමන් උත්තරෙත් එතනමයි. අකාලිකව සිද්ධ වෙනවා. ඉතින් ඒකටයි මේ ලෑස්තිලා යන්නේ. ඉතින් ඒක මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ සරුවචන් සඳහන් කරලා තියෙනවා. මේ සෑහෙන මනසේ දියුණු වෙන්න අද්දරට එළඹිච්ච, පෙළඹිච්ච, පිළිකුන් වෙච්ච, දුබුක් වෙච්ච කිනාට විතරයි මේ වගේ මේ භාවනා කරනකොට සද්දයක් ඇහුණා, හිතවිල්ලක් ආව, වේදනාවක් ආව, රූපයක් වෙනවා කියලා ට්‍රැක් එක මාරු වෙන හැටි දැනගන්න පුළුවන් එක. ඒක තමන්ගේ ජීවිතේ තමන්ම ඔත්තු බැලිල්ලක් වගේ ලොකු මොකක්ද කියන්නේ ලොකු අපරාධකාරයෙක් අහුවෙන්න ප්‍රධාන ඔත්තුවක් හම්බුණා වගේ. මේ විඥානයේ මායාව පෙන්වන හැටි විඥාණයට හොරෙන් විඥානී ක්‍රියාකාරකම් දකින්න. ඉතින් මේක ඊටාම් වටින දෙයක් කියලා හිතලා මේ සම්බන්ධයෙන් පුළුවන් තරම් වාර්තාවට තොරතුරු ඇතුල් කරන්න භාවනා කරනකොටත් නැත්නම් නොකරන කොටත් අපි කියන්නේ. සතියේ ඉන්නකොටත් බලන්න මේ කිසිම වැඩක් කිසිම හොරකමක් නොකිය වෙන්නේ නැහැ. උගුරට හොරා බේත් කැමනක් නැහැ. මේක දන්නේ නැති වුණොත් අපිට දෙනවා කවුද ඇවිල්ලා මගෙන් වැඩක් ගන්නවා කියලා. දන්නවනම් පේනවා මේක අල්ලන්න පුළුවන් පිටෙන් පිටිපස්සට යන්න පුළුවන්. අන්න ඉදාට දැනගන්න පුළුවන් මේ මානව මනස මොකද්ද කියන්නේ කියලා. ඒ නිසා මේ ගැම්ම කඩා ගන්න නැතුව දිගට ඉදිරියට යන්න කියලා පියනවා ඊගා ප්‍රශ්නෙට. Question number 4. Avasarai Swamin Wahansa. Walking meditation. Felt the soul to be fleshy, especially the left soul was more thicker and fleshy. All five toes were relaxed and all five toes touched the floor one and the same time. Felt as if the leg muscles were not exerted or fully stretched and tense as in normal circumstances. As if the legs has more capacity to be stretched and more space for them to be alert. It was like the leg muscles were shrunk and the soul was acting as one unit. First the heel touching the ground and then all the five toes touching the ground. No straining or no necessity for the toes to take a grip. As usual, the poses were relaxing with deep breaths and occasional vitakka. Sitting meditation. Triggered a thought and of course with a sensation, realized in breath is brushed against an almost horizontal plane and the inner cavity is also almost at the end of the horizontal path. And the outer breath was getting out of the system and filling the whole nostril but with more sensation and the outer curve edge of the nostril. Touch to see whether the nose has a horizontal plane.
I have always had a sangraha, I think, within brackets, conception that the bottom. අපිට ඇහෙන්නේ නැතුව ගියා. Sitting, දැන් ඇහෙනවා ස්වාමීන් වහන්සේ? දැන් ඇහෙනවා. Sitting meditation triggered a thought, and of course with a sensation realized in breath is brushed against an almost horizontal plane, and the inner cavity is also almost at the end of the horizontal path, and the outer breath was getting out of the system and filling the whole nostril, but with one more sensation on the outer curved edge of the nostril. Touch to see whether the nose has a horizontal plane. I have always had a sangha within brackets conception that the bottom of the nostril profile was at a slant. After a while, a deep silence and the breathing sensation was not felt. Felt the jerks on the leg and hip. On each jerk, body was leaning to the front, didn't bother to straighten the body. After some time, felt I was beginning to settle on this leaning posture comfortably and feeling sleepy, but open the eyes and straighten the body. Peruwan Saranai. Much merit to you, Swamin Wahansa. So you have to read little slowly, then it will be very clear. So in the walking, it says that while observing, you see them kind of a tension pent up in the muscles, and they are not fully relaxed, and they are not working fully. But hardly we notice it unless otherwise mindful. So mind is in tension, we don't know. And the body is in tension, we don't know. So therefore we keep on torturing them. Go for anesthesia, go for this amusement and that amusement, we never release the mind and the body. So therefore ultimately they go beyond the bearable capacity, then we call disease. So therefore when and where you understand the body and the mind in the tension, you have to take care. Don't wait the neighbor to come and do something. They are not concerned. So therefore, when you are walking, you can understand you are walking with only one leg. Other leg is just dragging. When you are working, you are only with the right hand. Left hand is not, even if you are going to work with the left hand, it is not well versed. It is not maneuverable. So imagine this machine is going to work for 30, 40, 50, 60 years with this kind of a imbalance. What a kind of imbalance. So don't do anything, but understanding itself is a remarkable, adventurous thing for your own health, mental and physical, and in the sitting also, amidst the thought, you can observe the rising and falling and see the air movements happening. So whenever you are observing that kind of in-breath and out-breath, the up and down movements, if you are sharp enough or if you are keen enough, you can understand whether become more pleasurable or unpleasurable, gross or subtle, nearing or furthering away, come in, come out. These many facets are there. So while observing consistently, see any manners of that kind, and that will add more enthusiasm to your meditation as well as into the report. We are moving forward. ප්‍රශ්න අංක 5. අවසරයි ගරු ස්වාමින් වහන්සේ. මේ දිනවල රැකියා ස්ථානයට ගොස් රැකියා කටයුතු කරන නිසා සතියන්තයේ පමණක් සුපුරුදු භාවනා කාලසටහනට අනුව වැඩසටහන් සම්බන්ධ වෙමි. අද දින උදෑසන 5:30 එලාම් එක තිබ්බද උදෑසන 3:45ට පමණ අවදි වුනිමි. පසුගිය කමඨහන් වාර්තා සෝදනයකදී අහුම්කම් දෙනු ලැබූ ආකාරයට වැඩිපුර කාල වේලාව නැවත නිදා ගැනීමට උත්සාහ නොකර සතිමත් භාවනාව සඳහා යොදා ගන්නට සිතා සක්මන් භාවනාව පැයක පමණ කාලයකුත් පසුව පර්යාංක භාවනාව විනාඩි 40ක පමණ කාලයකුත් නිරත වීමි. සක්මන් භාවනාව
සාලේ පෙදෙසේ අලුත දැමූ කාපට් පෙදෙසේ පියවර 10ක් හා ඉතිරි පියවර 5ක් පමණ ටයිල් ගෙබිමෙහි සුපුරුදු ලෙස දෙපතුල් වල තද ස්පර්ශයට හිත යොදා හිමින් පියවර තැබුවෙමි. එහිදී කාපට් පෙදෙසේ හා ටයිල් බිමෙහි ස්පර්ශවල වෙනස්කම් අත්විඳෙමි. ටයිල් පෙදෙස වඩා සිසිල් හා තද බවත්, කාපට් පෙදෙස වඩා උණුසුම් හා අඩු තද බවත් අත්විඳෙමි. තවද කාපට් පෙදෙසේ ස්පර්ශ නැවුම් නිසාදෝ හිත වඩාත් කැමැති හා සතිය වැඩි බවත් නිරීක්ෂණය කළෙමි. ඒ වගේම වෙනදා අත් නොවින්ද ස්පර්ශයක් ලෙස පියවරෙහි එක් දෙපතුලට සිරුරේ භාරය සම්පූර්ණයෙන් මාරු වීමට කලින් එක් පාදයක ඇඟිලි තුඩු හා අනෙක් පාදයේ විලුඹ හා මැද කොටසත් ඇඟිලිවල මුල පෙදෙසද ස්පර්ශව පවතින බවත් නිරීක්ෂණය කළෙමි. ඒ වගේම සිතෙහි වඩා සතිමත් බවක් අත්විඳෙමි අතර සිත බාහිර අරමුණු වලට විදුලි පංකාවේ සද්දයට ගොස් නැවත දකුණු පතුලේ ස්පර්ශයට පැමිණෙන වාර ගණන වැඩි බවත් එවැනි සමස්ත නිරීක්ෂණ වාර ගණන වෙනදා දවල් භාවනාවේදීට වඩා වැඩි බවත් නිරීක්ෂණය කළෙමි. සුපුරුදු ලෙස පරයන්ක භාවනාව සුපුරුදු ලෙස ඇඳෙහි වාඩි වී සිටින ඉරියව්වෙන් සිරුරේ සැහැල්ලුවට හා තදව ගැටෙන ස්පර්ශයන්ට හිත තබා නිසල්මනේ සිටියෙමි. හුස්ම තුනී වී ඇති බවත් විටින් විට දීර්ඝ හුස්ම වටයන්ද නිරීක්ෂණය කළෙමි. ගවල් කාලයට වඩා සිතිවිලි අඩුවක් දැනුණු අතර විවිධ තැන්වල දැනෙන ස්පර්ශයන්ට විදුලි පංකාවේ සද්දයට හා සිතිවිලි වලින් පසුව දෙයත්ලේ එකිනෙක දැනෙන ස්පර්ශයට හිත පිහිටන බව නිරීක්ෂණය කළෙමි. පරයන්කයෙන් පසු සැහැල්ලු ගතියක් දැනුණ අතර වෙනදා කලින් අවදි වීමෙන් දැනෙන අපහසු ගතියද නැති බව නිරීක්ෂණය කළෙමි. ඔබ වහන්සේට හා නිස්සාරණ ආරණ්‍යයේ වැඩ සිටින සියලුම ස්වාමින් වහන්සේලාටත් වැඩසටහන සම්බන්ධ වී කටයුතු කරන සියලු දෙනාට නිරෝගී සුව දීර්ඝායුෂ හා නිවන් සුව පතමි. තෙරුවන් සරණයි. රැකියාව කරන නිසා භාවනා කර ගන්න බෑයි කියලා තමයි කන්දොස් කිරියාවක් ඇහුනේ ඉස්සෙල්ලා නම්. හැබැයි රැකියාව කරනකොට සතිමත් වෙන්න මං හිතන්නේ අමාරුවක් තියෙනවායි කියලා. මං දන්නේ නැහැ ගිම්මානි කොහොම හිතනවද කියලා. මොකද කියන්නේ? සායනාස් මට ඒක හරියට ඇහුන්නේ නැහැ. රැකියාව කරන නිසා පහුගිය ටිකේ හරියට භාවනා කරගන්න බැරි වුණාලු සතියන්ත විතරලු කරගන්න පුළුවන් උනේ කියලානේ ඔය report එකේ මුල තියෙන්නේ. ඔව්. ඉතින් මං කියන්නේ රැකියාව කරද්දි භාවනා නොකරුවට සතිමත් වෙන්න බැරිදෝ කියන අපි යෝජනාවක් ගෙනවොත් මොකද වෙන්නේ කියලා. පුළුවන්. එච්චර. උඹට ඒතකට නම් හොඳයි කියනවා. පමා වෙලා ආවිල්ලා චරිචුරු ගගා සද්ද නැහැ හිටියත්. ඉතින් ඒ නිසා ওই භාවනා කියන එක නතර කරන්න කියන තමයි කියන්නේ. භාවනා කියලා නතර කරලා සතිමත් වෙන එක කරගන්න. එතකොට කරන්න පුළුවන්. දැන් මේකෙත් වෙලා තියෙන්නේ පාන්දරම අවදි වෙලා ඒකෙන් වැඩක් කරගත්තා. සක්මන පරියන්කේ කරා. ඒ වගේ හැම වෙලාවෙම ඉන්න ඉරියව්ව මෙච්චරම විස්තර නැතුණත් දල වශයෙන් රැකියාවේ මේ දැන් ඉඳගෙනයි ඉන්නේ මේ හිටගෙනයි ඉන්නේ කියලා මේ සෙනගත් එක්ක ඉන්නේ මේ තනියමයි ඉන්නේ කියලා අන්නේ ඔක්කොම භාවනාවෙම කෑලි. ඒ ඔක්කොම මල් මාලෙට මල්. ඉතින් ඒක අමුණගෙන ගියොත් මම හිතුවා හොඳ ජොබ් එකක් කරයි කියලා. ඔය තියෙන එක්ස්ටෙන්ෂන් මොනවාක්වත් නැතුව ජොබ් කරන්න පුළුවන්. ඒ නිසා ඒ වාර්තා හොඳයි. ඒ නිසා දල වශයෙන් කියනවා ඒ භාවනා කියන පැත්තක ඒ අදහස පැත්තක දාලා ඒ සතිමත් වීම සඳහා පුළුවන් තරම් තොරතුරු ඉල්ල ගන්න බැරි නම් ගිම්මානි හම්බ වෙන්න. අපි යන ඊගාවෙකට. ස්වාමින් වහන්සේ මගේ යෙහෙලියක් වන පද්මිනි මෑණියන්ගේ අත්දැකීමක් ඇය වෙනුවෙන් මම ඉදිරිපත් කරමි. ඇය මෙසේ සඳහන් කරයි. ස්වාමින් වහන්සේ 13 වෙනිදා ධර්ම දේශනා අසන විට සිතට දැනුණා මේ දේශනා කරන අවස්ථාව අත්විඳිමින් සිටින බව. වරහන් ඇතුලේ දේශනාවේ අන්තිම කොටස. ස්වාමින් වහන්සේ භාවනාවක් කරමින් සිටින විට නොව සෑම අවස්ථාවකම gedara වැඩ කරමින් ඇවිදිමින් නිදන විට සිටින්නේ සෙවණැල්ලක් සමග බව සිතට වැටහෙනවා. සිතට හයක් නොදැනුණාට ඇසට රූපයක් තිබෙන බව දැනෙනවා. අල්ලන විට අල්ලන බව දැනෙනවා. නොදැනෙන කයේ ඇඟිලි දෙකක් එකිනෙක ස්පර්ශ කළ විට එම ස්පර්ශය පමණක් දැනේ. ස්වාමින් වහන්සේ ඇස පියාගත් විට ඇත්තේත් නැති අවස්ථාවක සිටිනවා. සමහර අවස්ථාවක සිත ඇති නැති අරමුණක් නොගෙන නිින්දකට වැටෙනවා. ඒ බවක් වැටහෙනවා. තෙරුවන් සරණයි. හොඳයි මේක
මම හිතන්නේ ඉස්සලා සාකච්ඡා කරපේකනට අපි දීපු උත්තරේට බොහොම කිට්ටු එකක්. වෙන වැඩ ඔක්කොම කරනකොට සතිමත් වුණොත් ඒ හැම වෙලාවකදීම භාවනානිසංස ලැබෙනවා. ඉතින් උනාට එම ලියන්න හිතෙන්නේ නැහැ මේක නා එකට දක්ෂයි. මේ ලියන එක නෙවෙයි මේ තවත් එක්කෙනෙකුට දාලා තවත් එක්කෙනාගෙන් අපේ අම්මන්ඩිට ඇවිල්ලා තමයි එන්නේ. කෙසේ නමුත් මේ සතිය කියන එක තමන් හේවණල්ලක් දිහා බලනෝගේ තමන් දිහාම බලනකොට ගොඩාක් දේවල් තියෙනවා. ඒතර වල් පැල් කතා කරන්නයි, කයිවාරු ගහන්නයි, රේඩියෝ අහන්නයි, ටෙලිවිෂන් බලන්නයි නම් හම්බ වෙන එකක් නෑ. ඒක අඩුවේ. ඒතර ඒක තවත් ලාභයක්. ඒ නිසා පුළුවන් තරම් මේ විදිහට හම්බෙච්ච මනුස්ස ජීවිතේ නැත්නම් ඒ අත්පටිලාභේ හොඳට ළඟින් ඇසුරු කරන්න. එතකොට අපිට මේ හැබ්බිලා තියෙන කොරෝනා වෛරස් එකත් හොඳයි, ඇඳිරි නීතියත් හොඳයි. දිගට කරන්න පුළුවන්. ඊට පස්සේ බලන්න එහෙම කෙරුවොත් ගිහිල්ලා නිතිපතා නැත්නම් ක්‍රමානුකූලව කරන වාඩි වෙලා සක්මන් කරනකොටත් හරියට උදව් කරනවා. ඒ මොකද සක්මනේ ඉඳලා ඊගා සක්මන්ට යනකම්ම සතිය තියෙනවා. පරියන්ක ඉඳලා පරියන්කට යනකම්ම සතිය තියෙනවා. මොකද එදිනදා වැඩවලදී එහෙම කරාරින්නේ නැහැ. දිගටම තියෙනවා. ඒකට නිසා ඔය ඉස්සලා report එකයි පස්සේ report එකයි තියෙන දෙන්නට දෙන්න උදව් කරගන්නවා නම් හරි හොඳයි. අපි යනවා ඉදිරියට. ප්‍රශ්න අංක 7. අවසරයි ස්වාමීන් වහන්ස. මම පරයන්ක භාවනාවට ඉඳගතිමි. ටික වේලාවකින් සුළං රැළ නොහැඟී ගියේය. එවිට මා හිස් අවකාශය දෙස බලා සිටියේය. මාහට දැන් පෙරට වඩා සිතුවිලි අඩු බව වැටහිණි. සිතුවිලි ආවද බොහෝ අවස්ථාවල ඒවා ආසනින් හඳුනාගත හැකි බව අවබෝධ විය. තවද මාහට දැන් කම්මැලි නින්දට ඇදී යන්නක් මෙන් වූ අමුතු ස්වභාවයක් ප්‍රකට විය. ඒ ස්වභාවය දැනෙන සෑම විටම එය හඳුනාගෙන ඒ දෙස බලා සිටියේය. මුළු භාවනාව තුළම එය එසේ හැඟිනි. අමතරව යම් අවස්ථාවල ඇසෙන බාහිර ශබ්ද කෙරෙහි තිගැස්මක් ඇතිවිය. නමුත් ඔබ වහන්සේ පෙර පැහැදිලි කළ විදියට දැනෙන, ඇසෙන, හැඟෙන සෑම දේ කෙරෙහිම සතියෙන් බලා සිටිමි. භාවනාව අවසන් වූ පසු ඒ කම්මැලි ගතිය විනාඩියක් දෙකක් පමණ දැනිනි. මාහට හිස් අවකාශයේ දෙස බලා සිටියේදී සමාධිමත් බවක්ද වැටහිණි. මෙම අත්දැකීම පිළිබඳව ඔබ වහන්සේගේ අදහස් කරුණාවෙන් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. මේ විදියට භාවනාවේ මූල කර්මස්ථානේ නෙවෙයි හිතවිලි දිහා වුණත් කමන්නේ. පළවෙනි වාක්‍ය දෙකේ ලියලා තියෙන විදියට බලන්න හිටියොත් ඒක කරදර නෙවෙයි. ඊට පස්සේ ගියාට පස්සේ ඕනනම් ආයෙසර මූල කර්මස්ථානට යන්න පුළුවන්. ඒ වගේම මේ පැදුරක් එල්ල දපලා උඩුබැලිය අතර අහස දිහා බලනින්ද ඒ ওই සමාධියේ තියෙන ඔක්කොම ලක්ෂණ ටික තියෙනවා. අපිට වෙලා තියෙන බලනින්න බැරිකම. හොඳට බලන්න හිටියොත් මොනවත් නැහැනේ, එල්ලයක් නැහැනේ. අජට අවකාශයේ ඔක්කොම තියෙනවා. ඒ නිසා කලබල වෙන මනස ඇතුලේ විවේකයේ තියෙනවා. එනතන් සමාධිය තියෙනවා. ඉතින් අර කලබල මනසෙත් තියෙනවා නැති මනසෙත් තියෙනවා කියලා සම්බන්ධය දෙන්නේ සතිය තමයි. සතියෙන් ඉන්න කෙනාට තේරෙනවා ඔය කලබල කිව්වට ඒ කලබල මනස තුල සතිය සමාධිය නැතුව නෙවෙයි. සති සමාධිය මනස තුල කෙලෙස් නැතුව නෙවෙයි. ඉතින් මේකේ කොයි එකද බලන්නේ ඒ දේ පේනවා. ඒ නිසා මේ මනස කියලා කියන්නේ ඔක්කොගෙම සමස්ත සංකලනයක්. ඉතින් අර එක එකන එක එක වෙලාවට එක එක පැතිකඩ හරව බලනවා. මේක එක එක පැතිකඩ තියෙනවා. ඉතින් නිසා කොයි ළඟට සමස්තය දැක්කනම් පේනවා. ඒක දකින්න ඉතින් ගොඩක් කල් ඉතින් හිත පුරුදු කරගන්න, යාලු කරගන්න. භාවනා කරන්න ඕනේ. එතකොට පේනවා කොයි වෙලාවෙත් කොයි එකක් තියෙනවා. ඒ වෙලාවේ බලන දෘෂ්ටි කෝණේ හැටියට එහෙම නැත්නම් ආකල්පයේ හැටියට පේනවා. ඒ නිසා කියනවා what you see that you are. ওই පෙන්නන දේ තමයි ඔබ කියන්නේ. පෙන්නන දේ තමයි හිත කියන්නේ. පෙන්නන දේ කියන්නේ රූපේ නෙවෙයි. ඒ අනුව ඒ විවිකේ තුල සමාධිය තියෙනවා. එහෙම නැත්නම් බලන් හිටපුවම හිතවිලි තුලත් කරදරයක් නැතුව ඉන්න පුළුවන් බටිය. අන්න ඒ ආකල්පේ දැකගත්තා නම් Taman කියන්නේ ඒ බලන්න බැරි গুপ্ত දෙයක් නෙවෙයි. සතිය තුලින් බලන්න පුළුවන් මේ චීන කන්නාඩි. අන්නේ විදිහට දිගට ওই ක්‍රමයට කරගෙන යන්න. ඒතකොට Tamanටම විශේෂ යාළුවෙක් හම්බ වෙනවා. අත නෑරේ යන යාළුවෙක් හම්බ වෙනවා.
එදාට අපේ ජීවිතේ පරිපූර්ණ භාවයටපත් වෙනවා. ඒ තෘෂ්ණාව කියන දෙවැන්නේක අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. නැත්තම් බුදුහාමුදුරුවෝ කියනවා තණ්හා දුතියෝ පුරිසෝ. ඕනම කෙනෙකුට දෙවැන්නේක් කියන තමයි තණ්හාව. භාවනා කරනකොට ඒක අයින් කරලා අපිට ස්වයන් සිද්ධ වෙන්න පුළුවන්, ස්වයන් පෝෂණය වෙන්න පුළුවන්, පිරිචිගතිය ඇති කරන්න පුළුවන්. ආනේදී ලකුණු ඔය භාගයට පෙන්නේ ඒකේ පරිපූර්ණත්වයේ සඳහා අනුග්‍රහ කරන්න කියලා අපි යනවා ඉදිරියට. පිළිසරණ භාවනා මධ්‍යස්ථානයේ ප්‍රශ්න අංක 8. ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ සතිමත් සක්මන් භාවනාව. එලිමහන් සක්මන් මළුව පටන් ගැනීමට වී මම දැන් මෙතනයි මෙනෙහි කර දෙයක් පිටුපසට තබා සතිමත් සක්මන ආරම්භ කළෙමි. විනාඩි 2ක් පමණ නිදහසේ එහා මෙහා ඇවිද පාද චලනයත් යටිපයේ දැනීම් දෙස අරමුණු කළෙමි. ශරීරයේ යටි කොටස සක්මන සඳහා පූර්ණ දායකත්වයක් ලබා දෙන අයුරු දුටුවෙමි. කකුල් දෙක මාරුවෙන් මාරුවට සක්මන හසුරුවයි. යටිපතුල් වලට දැනෙන තද බව සහ පතුල් පොළව මත වැදීමේදී ඇතිවෙන ශබ්දයක් දෙක පමණක් ටික වේලාවක්ම දැනුනි. සක්මන කෙලවර පොළව ඇති සිසිලස යටිපතුල් දෙක දිගේ උඩට ඇවිත් නැති වී යන අයුරු දුටුවෙමි. අවටින් ඇසෙන කුරුල්ලන්ගේ හා සතුන්ගේ ශබ්ද අතරින් සක්මන කරගෙන ගියෙමි. සමනලයක ඉදිරියටම ඇවිත් ගමන් මඟ වෙනස් කොට ගියේය. මේ ආකාරයට සිත කයටගෙන සක්මනේදී මාගේ යටිපතුල් වලින් නිකුත් වන ශබ්ද හා දැනෙන තද බව නිරීක්ෂණය කළෙමි. සතියක් සිතත් කය ළඟ නිතර ගැවසෙන අයුරු දැනුනෙමි. විනාඩි 25ක භාවනාවෙන් පසු S2කට නිදිමත බවද කයේ අන්බැලන්ස් වීමක් දැනුනි. එම මොහොතේ මා සතියේ කොහිදයි සොයන විට හිත පිටගොස් නැති බවද දැනුනි. බාහිර සිතුවිලි එකක් දෙකක් ආවත් ඉක්මනින් නැවත හිත පාදවලට දැනෙන තද බව හඳුනා ගනි. මම දැන් මෙතන සක්මන් කරනවා යන සිතිවිල්ල නිතර පවතී. සතිය තීව්‍ර වනවත් සමග නිදිමත පලා යයි. නැවත නිදිමත එයි. මේවා නිරීක්ෂණය කරමින් සම්පූර්ණ පැයක් සක්මන් භාවනාව කළෙමි. සක්මන් භාවනාවේ අවසාන විනාඩි කිහිපය નિરાයාස විය. උපයාගත් සතියෙන් යුක්තව සවස බුද්ධ වන්දනා වතට එකතු විය. වන්දනා අපිට නෑහි ගියා. දැන් එහෙනම් ස්වාමීන් වහන්සේ වන්දනා කියලා නතර වුණා. භවත වතට ගියා වන්දනා කියලා නතර වුණා. බුද්ධ වන්දනා වතට එකතු විය. වන්දනාව කරන විටද මාහට දැන්නේ නිදාගෙන හිඳ නැගිටි මනසක් ස්වභාවයකි. හරියට රීස්ටාර්ට් කරපු කම්පියුටර් එකක් වගේ. සක්මන් භාවනාව තුළින් සති මාත්‍රයක් හෝ උපයාගත් නිරාමිස සතුටක්ද ඇතිවිය. අවශ්‍ය ඉදිරි උපදෙස් පතන්නේ ඉතාමත් ගෞරවයෙන්. ලොකු ස්වාමීන් වහන්සේ උතුම් නිවනෙන් සැනසේවා. පෙරුවන් සරණයි. ඔව් මෑණිවරු ඉලියර්ණයත්ෝ සම්බන්ධ කරගන්න වෙච්ච එකත් සම්බන්ධ වීමත් ලොකු දෙයක්. ඉතින් ඒ වගේම තමයි ඒ වගේ මෑණි කෙනෙක් මේක අවබෝධ කරගත්තොත් ගියෝ 1000ක් අමාරක් කිරුවට රෙඩිය වටිනවා. ඉතින් ඒ නිසා මේ විදිහට අපි අපහසුතාවයන් තියෙනවා. ඒතිෙදිත් මේ සක්මන් කරලා ඒ අරගත්ත සති මාත්‍රේ වන්දනා කරනට හරි වැටෙනකොට මේ ඉස්සරහින් බුදුහාමුදුරන්ටත් වැඩිය තමන් මේ ගත්ත ප්‍රයත්න නිසා තමයි මේක හරියන්නේ. බුදුහාමුදුර තමයි පාර කිව්වේ. කිව්වට යන්නේ නැහැ නේ කවුරක්වත්. නන්නත්තර වෙන එකට කරන්නේ අපිට පුළුවන් වුණා කියලා. ඒතකොට සිවුරට නම්බුවක් තියෙනවා. සිව්පසේ පුදුපුවාට පින් සිද්ධ වෙනවා. තමන් තොටත් නිරාමිෂ ප්‍රීතියක් එනවා. ඉතින් ඒක ගොඩාක් ඉල්ලන්න යන්න එපා. ඔක ටික ටික ඉදිරියට යයි. ඉතින් ඒක නිකම් මේ විදිහට හම්බෙයි කියලා නිකන් ඉන්නත් එපා. ඒක සඳහා පොඩි අනුග්‍රහයක් දක්වන්න ඕනේ. දක්වමින් සක්මන පරියන්කේ සක්මනට එහෙම යනකොට කම්පියුටර් එක ඕන් වෙවි ස්ටොප් වෙවි ඕන් වෙවි ස්ටොප් වෙවි යනවා. ඔය කම්පියුටර් දිගට වැඩ කරනත් හොඳ නැහැ. දිගටම වහලා තියන්නත් හොඳ නැහැ. වරින් වර ඕන් ඕෆ් කරන්න ඕනේ. ඒක තමයි ඔය අප්ඩේට් කරන්නේ ඔක්කොම කරගන්නේ. ඉතින් අපිත් ඒ විදිහට කරගෙන යන්. එතකොට ඔය කියන පරියන්ක සක්මන් නෙවෙයි. එයින් පරිබාහිර දේවල්දී උනත් ඒ සතියේ වර්ධනය අඛණ්ඩව සිද්ධ වෙනවා. එහෙම වේවා ඒ සඳහා අනුග්‍රහ කරවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. ප්‍රශ්න අංක 9. හොඳයි. අශෝකලේන ආරණ්‍ය ගල් කිරියා කන්ද. අවසරයි පින්වත් ලොකු ස්වාමින් වහන්සේ. එදිනෙදා කටයුතු වලදී සිතුවිලි හා කම්පන ස්වභාවයන් දෙස
සතිමත් වෙමින් සිටින විට සමහර ක්‍රියාවන් වලදී උදාහරණයක් ලෙස ද්වේෂයකින් තොරව කාට හරි බනින විට එවැනිම ආකාරය වෙනත් පුංචි සිද්ධීන් වලදී ඇතුළත දැනෙන මට්ටමේ කම්පන චංචල වලින් තොරව එම ක්‍රියාවත් තාත්විකව වර්තමානයේ සිදුවන බව වැටහි. එවැනි සිදුවීම් වල වෙහෙසක් පීඩාකාරී ස්වභාවයක් නොමැත. තෙරුවන් සරණයි. ඔය යාර බැනුම් ආහනේ කාට තමයි පීඩාකාරී ස්වරූපේ තියෙන්නේ. කරන එක්කන නම් ඉතින් මූණිච්චාවක් කරලා හරි පීඩාව නැතුව හරි හරි කරાવી. ඉතින් ඒ නිසා මේ ද්වේෂය කියන එක සමාජගත ධර්මයක්, ආචාර ධර්මයක්. ඒකට ලක් වෙන පුද්ගලයා කරන කෙනා වගේම ලක් වෙන පුද්ගලයා ගැනත් අපි විශේෂයෙන්ම පැවිද්ද වශයෙන් සැලකිලිමත් වෙන්න. ඒ නිසා අහලා බලන්න ඕනේ ඒ කෙනාටත් ඔය කියන විදිහේ ගාලල්ලා වගේ ඉන්න පුළුවන්ද නැත්නම් එයාට හිත රිදිලක් දන්නේ. ඉතින් එතකොට අපිට තියෙනවා ඒ යුතුයකම. ඒක නිසා මේවා පරිේශන වශයෙන් හොඳයි. ඒ වුණාට කෙරුවට එව්වයිදී යම් කොන් ඉතුරු වෙන්න පුළුවන්. ඒ නිසා අපි පුළුවන් තරම් එව්ව ගැන සැලකිලිමත් වෙන්න. ඒ නිසා නොකර ඉන්න කියලා මම කියන්නේ කරන දේ කරන්න. ඔය වැඩ පරිේශනය කරන්න. කරනකොට වරින් වර ඒකට ලක් වෙච්ච පුද්ගලයන් අහන්න ඕනේ ඒ වෙලාවේ මම මේ කරපු වැඩේ නිසා මට නම් මෙහෙමයි වුනේ ඔබතුමාට ඔබතුමීට මේකේ මොකද්ද වුනේ වගේ කියලා එක හගිස්සන්න ඕනේ. මෙහෙම ලියන එකත් එක විදිහක හගිස්සිල්ලක් තමයි. නමුත් අර මේ අනික් පාර්ශව කරුවා භාවනා කරන කෙනෙක් නෙවෙයි නම් ඉතින් එයාගේ අදහස් හරි වටිනවා. භාවනා කරනවා නම් ඒත් වටිනවා. ඒ නිසා මේක මේ භාවනා කරන ගාම මේ ධර්ම සාකච්ඡාව හරි වැදගත්. ඉතින් දැන් පිළිසරණින් වගේ මේ අතෝකලෙනින් වගේ කට්ටිය හම්බ වෙන්න මේ දුරස්ත වැඩ පිළිවෙල සම්බන්ධ කෙරුවත් අපි ප්‍රියංකට තමයි පින් සිද්ධ වෙන්න කියන්නේ නැත්තම් සුරංගින උනාට. ඒ නිසා ඔය වැඩි වලි දාන්න යන්න එපා. හොම්බකට රිවර්ට් වෙන්න කවුරුහට ගැව්වොත් එහෙම මේ සෑහෙන දුරක් යන්න වෙනවා ප්‍රථම ආධාර පෙට්ටියක්වත් හොයාගන්න. තරහා නෑ වගේ හරි කමන්නේ බැනනවා. බැනපුව අනිත් එකාට තද වුණොත්. එනිසා පොඩ අතේ දුර තියාන වැඩ කරමු මෑනියෝ අපි යනවා ඉස්සරහට. අහවෙනි ප්‍රශ්නය. අතිගෞරවනීය ස්වාමින් වහන්සේ. අද දින සක්මන් භාවනාව පිළිබඳ වාර්තාව මෙසේ ඉදිරිපත් කරමි. සක්මන් කිරීමට තෝරාගන්නේ ඊටා විශාල ක්‍රීඩා පිට්ටනියකි. මෙතනට ක්‍රීඩා කිරීමට බොහෝ දෙනෙක් පැමිණේ. ටික වේලාවකින් මාගේ අතපය යන්ත්‍රයක කොටසක් ලෙසින් චලනය වන බව දැනුනි. මා ඉදිරියට හමු වූ මිනිසුන් ගැන කිසිවක් නොසිතා ඔවුන් දුටු බව පමණක් සනිටුහන් කළෙමි. සුළඟ නිසා සීතල බවක් දැනුනි. අවුරස් නිසා රස්නයක් දැනුනි. කුරුල්ලන්ගේ ශබ්දය ළඟින් හා දුරින් ඇසෙන බව දැනුනි. වාහනවල ශබ්දය සමහර විට පමණක් ඇසුනි. ශරීරයේ නොඑක් තැන්වල වේදනා නැති වෙන බව දැනුනි. ඒක නිසා මේ අනික් ඇත්තෝ ක්‍රීඩා කරනකොට ඒ ඇත්තෝ ඒ ජය පරාජය ගැන හිතනවා බාහිර ගැන හිතුවට හුඟක් වෙලාවට ඒ කය ගැන හිතන්නේ. දැන් මේත් ක්‍රීඩාවක් තමයි. මේත් එහාට මෙහාට අහක්කලම් කරනවා මිනිස්සු ඒ ක්‍රීඩා කරනවා. එතකොට තමන්ගේ තියෙන සම්පූර්ණ ඇතුළතින් මොකද මේ වෙන්නේ කියන බලන් බැලිල්ල. ඉතින් අර ඒ පරිබාහිරයට යොදනේ ශ්‍රමය, ශක්තිය, ශිල්පය මේ ඇතුළට යොදා ගැනීම විතරයි අපි කරන්නේ. මේ අපි කියන යෝගාවචරය. ඉතින් එතකොට යාට මේ හම්බ වෙන දේ ඔය කියන විස්තරින් කවදාවත් ක්‍රීඩා තරගයක් හම්බෙන්නේ නැහැ. මම කියන්නේ ලැබෙන ලාභෙට නිතරම ජයක් ලැබෙන්නේ කියලා. මොකද අපි කවුරුත් එක්ක ගහගෙන බැනගෙන විරුද්ධ පක්ෂයත් පරාජය කළා නෙවෙයි දිනන්නේ. ඒ නිසා මේකේ කොල්ලර සංහඬ නැහැ, කනගාටු නැහැ. නමුත් ජයග්‍රහණයක් තියෙනවා. ඒ ජයග්‍රහණ මම කියන්නේ නිතරම ජයක්. නැත්තම් වෝක් ඕවර් එකක් හම්බ වෙනවා කියලා. ඉතින් ඒක මේ නිතරම ජයයට පාටි දාන්නෙත් නැහැ. අනේ මට මේක හම්බුණා කියලා. හැබැයි ඇතුළත මොකද්දෝ පිරිච්ච ගතියක් වැඩෙනවා. ඒක නිසා ඒ වගේ විශාල පිට්ටනයක් හම්බෙච්ච එක විශාල අවස්ථාවක්. ඒ හම්බෙලත් ඒකේ Tamange ජාම බේරගත්ත ඊටත් වැඩි අවස්ථාවක්. ඒක නිසා දිගටම ඒ නියම සක්මනක් නැහැ කියලා නොකර ඉන්න එපා. පුළුවන් හම්බ වෙච්ච වෙලාවේ Tamange වත සම්පූර්ණ කරගෙන ශ්‍රමණ ධර්ම සම්පූර්ණ කරන යෝගාවචර වැඩ ටික කරගන්න ඒකලිවලා පුළුවන් තරම් කයත් එක්ක යාළු වෙන්න කියලා කියනවා. අපි යනවා ඉදිරියට.
11 වෙනි ප්‍රශ්නය. ගරු ලොකු ස්වාමීන් වහන්සේ වෙත. සතිමත් සක්මන. සවස 5 වන විට කළුවර වී ඇත. එම නිසා ගේ ඇතුලේ සක්මන තෝරා ගතිමි. ගේ තුල තද නිහඬ බවක් ඇත. ඒ උපයෝගී කරගෙන සක්මන ආරම්භ කළෙමි. පියවර 50 පමණ දුර කිහිප වරක් වේගයෙන් ඇවිද ගොස් කාමරය ළඟ හිටගෙනම ඉන්නා කය දෙස බලා වම දකුණ ලෙස පියවර මාරු කරමින් ඉදිරියට තැබුවෙමි. අද දින කය පාදයට එසවිය නොහැකි තරම් බරක් දැනේ. මාගේ ශරීරයේ සිහින්ය. මෙතරම් බරක් කුමක්ද? සිතමින් හෙමින් ඇවිද ගියෙමි. ටික වේලාවක් යන විට කය ලිහිල් වී ඇවිදීම පහසු විය. දෙපා මතම හිත පිහිටුවා ඇවිද ගියෙමි. කයේ බර පාදවලට යද්දී විලුඹ යටිපතුල හා ඇඟිලි හොඳින් ඇදී ටයිල් මත තැන්පත් වන්නේ කයේ සම්පූර්ණ බර දැරීමටය. මෙසේ පය වෙත සතිමත්ව විනාඩි 45ක් සාර්ථක සක්මනක් සම්පූර්ණ කළෙමි. සතිමත් පර්යංකය. සක්මනට පසු පර්යංකයට වාඩි වූයෙමි. වාඩි කරවා ඇති කය දෙස හිස් මුදුනේ සිට දෙපා දක්වා සිත යොමු කළෙමි. එවිට පියවි ඇසට පෙනෙන කෙස්, ලොම්, නිය, දත් ඒ ආකාරයෙන්ම පෙනෙන්නට විය. ඒවා පිළිබඳ අනිත්‍යතාව මෙනෙහි කරමින් ටික වේලාවක් කල් ගත කෙරුවෙමි. එවිට ඉබේ වැටෙන හුස්ම වෙතට හිත යොමු විය. එවිට හුස්ම රැල්ල ඇතුළුව පිට වී යනු පැහැදිලිව බලා සිටියේ මුරකරුවා නගරයේ දොරටුව ළඟට ඇතුල් වන පිටවන අය මුර කරන ආකාරයෙනි. එම හුස්ම රැල්ලේ ආකාර, හැඩරුව, එමෙන්ම ගත වෙන කාල පරාසයන්ද සටහන් විය. සමහර ආශ්වාස දිගය, සමහරක් කොටය. ප්‍රශ්වාස හුස්ම රැලි ගෙවී යාමට වැඩි වේලාවක් ගනී. හුස්ම රැලි අතර පවතින ආකාශයද හොඳින් සටහන් විය. මේ ලක්ෂණ මෙනෙහි කරමින් ටික වේලාවක් කල් ගත කෙරුවෙමි. දැන් සිත අරමුණේ තැන්පත්ව ඇත. කය නිශ්චලය. පාදයේ මේස් දමා ඇති ඇඟිලි වලට ඉදිකටු තුඩකින් අනින්නාක් වැනි වේදනාවක් දැනෙන්නට විය. සිත කය වෙත මෙහෙ වූ පසු පෙනී ගියේ ඇරී ඇති ඇඟිලි තදින් සීතල වී ඇති බවකි. පොරෝණයෙන් ඇඟිලි වසා ගතිමි. වේදනාව අවසන් විය. නැවතත් කයට සිත යොමු විය. එවිට කය බිමට පෙරලී ඇති අයුරක් පෙනෙන්නට විය. හොඳින් කයට සිත යොමු කර බැලූ විට පෙනී ගියේ හිස බිමට නැමී තිබෙනවා මිස කය පෙරලී නැති බවකි. එය චිත්ත මායාවක් බව තේරුම් ගතිමි. ජනේලය ළඟින් ලොකු හුලන් ධාරාවක් ශබ්ද නගමින් හමායයි. එයට සමන් යොමු විය. වැඩි තැනකින් අඩු තැනක් පිරවීමට හමන එම සුළඟද ඇති වී නැති වී යන දෙයක් බව තහවුරු විය. මේ ආකාරයේ හුස්ම රැල්ල හා කය වෙත සිත පිහිටුවමින් පැය එකහමාරක් පමණ සතිමත් පර්යංකයක සිටියෙමි. කයේ අනිත්‍ය බව සේම ඇතිවන සෑම දෙයක්ම නැති වී යාමේ ධර්මතාවය අත්දකින්නට මෙම පර්යංකයේදී හැකිවිය. අඩුපාඩු පෙන්වා දෙන මෙන් නිල්ලමි. ඔබ වහන්සේට හා සියලු දෙනාට නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරමි. මෙල්බර්න් නුවරින්. මේකේ අර ඉඳ ගන්නකොට දෙචිස් කුණපේ නිකන් ඇහෙන් පේනා වගේ පේනවා. ඊට පස්සේ ආනාපානෙ වැටෙනවා. මේ දෙචිස් කුණපේ පෙනීම සංකල්පයක්. ආනාපානෙ දැනීම යථාර්ථයක්. ඉතින් භාවනා මනසට පුළුවන් වෙන්නේ කවදද මේ යථාර්ථය සහ සංකල්ප අතර වෙනස? මට මේ දැනෙන අනිච්චන් දුක්ඛං අනත්තං නිකන් හිතේ සංකල්පයක්ද නැත්නම් ඇත්තටම අනිච්ච දුක්ඛ අනාත්තද කියලා අල්ලන්න නම් බෑ ගොයියෝ. ඉතින් ඒ නිසා පුළුවන් තරම් කියනවා අර යථාර්ථයේම හිත තියාගෙන කියලා ආනපානෙ වගේ දැක ගන්න පුළුවන් දෙයක. මං කියන්නේ දෙතිස් කුරුපේ නරක දෙයක් කියලා. නැත්නම් ඒක යථාර්ථයක් නෙවෙයි ඒක සංකල්පයක්. ඉතින් ඒ යෝගාවචරයා මේ යථාර්ථය සහ සංකල්පය අතර වෙනස දැක ගන්න ගොඩාක් කල් යන්න ඕනේ. මේ වාර්තාවේ මේ ගොඩක් තොරතුරු තිබුණ නිසා මම මේ මාතෘකාව කතා කරන්නේ. ඒ නිසා යථාර්ථ සංකල්ප දෙක හම්බුනොත් දෙකම කමක් නැහැ. සැක නැත්තම් සැකයක් තියෙනවා නම් නැත්තම් මූලික අවදීනන්නේ පුළුවන් තරම් යථාර්ථයට හිත දාන්න. ඒක තමයි යථා භූත ඥාන දර්ශනය කියලා කියන්නේ ඇත්ත ඇති හැටියෙන් දකින්න. එහෙම නැත්නම් මේක තමයි අනිච්චං කියලා කියන්නේ මේක තමයි දුක්ඛං කියලා කියන්නේ ඔක්කොම සංකල්ප වෙන්න පුළුවන්. ඒව එතකොට
මනෝමූල තත්ත්ව නැත්නම් චින්තාමය ඒක ආවොත් අර සතියේ තියෙන අහිංසකම නැති වෙනවා. සතියේ තියෙන අවංක ගතිය, ඍජු ගතිය නැති වෙනවා. මොකද සංකල්ප ඕන එකක් වෙන්න පුළුවන්. අතීත අනාගත වශයෙන් පැටලෙන්න පුළුවන්, රාග ద్వේෂ වශයෙන් පැටලෙන්න පුළුවන්. නැත්නම් යථාර්ථයේ එහෙම පැටලිලක් නැහැ. ඒක නිසා පුළුවන් තරම් ඒ විදිහට පරියන්ක ගැන මම මේ කියන්නේ. ඉතින් සක්මනේදීත් කිට්ටු ශරීරයක් තිබුණාට මොකද බරක් වගේ දැනෙනවා. ආයතරට යගේම ආයෙ කිට්ටු වගේ දැනෙනවා. ඉතින් මේකදී අපි විනිශ්චය කරොත් බර වෙලාවේදී ඔන්න බර අඩු කරන්න කතා කරයි. හැලි වෙලා දැක්කෝ අපෝ ඔය කිට්ටු ඇඟේ උදේ ඇටියට බරමන්ද කියලා බර වැඩි කරන්න කතායි. නමුත් මේ විදිහට වෙනස් වෙනවා. ආන්නේ ස්වභාවය තව තවත් අත්දකින්නකොට අපි එව්ව මතින් තරංග ගහන ගතිය, මතින් සැලසුම් කරන ගතිය, මතින් ආයෝජන කරන ගතිය නැතුව මේ විනාශ වෙන දෙයක් ට්‍රාන්සිෂන් එකක් එහෙම නැත්නම් මොකක්ද කියන්නේ මේ සංකතයක් එහෙම නැත්නම් ප්‍රවාහයක් කියලා දැකන දිගට කරනවා. තාම ඒ කියන්නේ තව අත්දැකීම් අධිකම තියෙනවා මේ දෘෂ්ටි කෝණයෙම ඉදිරිය බලන්න කියලා කියන්න පුළුවන්. අවසාන ප්‍රශ්නය. Question number 12. Most Venerable Bhante. Walking meditation. Walked outside in paved area and gravel path for 55 minutes, observing the changes in the weight distribution, texture of the different surfaces with each foot being placed. Noted the slight extension of ankle and lifting toes during the moving section and the extension of ankle before lifting. The sun on feet, sounds of birds, insects, noise from stones when walking, noted, but not distracted. Thoughts noted, but mind brought back to feet, to placing at times, lifting to another. Not too many distractive thoughts today. Sitting meditation. After the walking meditation, observe the breath. Noted breath very subtle from the start of sitting, broke up and disappeared. Observe with calm mind and occasionally it could be just noted to reappear. A fly buzzing around was heard and labeled as a sound, thinking, observed, and labeled as such, an image noted to appear and disappear. Was able to observe the gap between the breath not being present and appearing as mind was calm, and as per your instructions went prepared, so tried not to reject or attach to what was seen, felt or noted. Much gratitude for your guidance and organizers. May you all attain Nibbana in this very life. Good. Instructions are well remembered, well followed, and the reporting also good. So therefore, let that things you endeavor or endure or sustain, and then slowly you will understand. Mindfulness will gather the momentum and do the meditation by itself. That means effortlessly may happen. So till that you have to keep on practice like this, and then let the mindfulness to take the helm. Then you will be at ease. So continue regularly. That's all I have to say.